නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ. අපි ආසතුන් චිත්ත පරමාර්ථ ධර්මයේ පිළිබඳව කතා කරන්න යෙදුණනේ. එතකොට ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං අරමුණ දැන ගැනීම නම් වූ ක්‍රියාව සිත වශයෙන් තේරුම් කරගන්නට ඕනනේ. එතකොට ආසතුන් අපි පාඩමට යන්න කලින් තවත් පොඩි කරුණක් විස්තර කරන්න තියෙනවා. ඒ තමයි සේනාසනං සද්ධාය සීලස්ස සුතස්ස ඡාගස්ස පඤ්ඤාය උපනිස්සය පච්චයේන පච්චයෝ. සේනාසනං සද්ධාය සීලස්ස සුතස්ස ඡාගස්ස පඤ්ඤාය උපනිස්සය පච්චේන පච්චයෝ. සේනාසනං කියලා කියන්නේ සේනාසනය. සද්ධාය සීලස්ස සුතස්ස ඡාගස්ස පඤ්ඤාය ශ්‍රද්ධාවට සීලයට සුතවත් භාවයට ත්‍යාගයට ප්‍රඥාවට කියන මේ කුසල ධර්ම සමූහයට උපනිස්සය ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ. ඒ කියන්නේ යම්කිසි සේනාසනයක් ඇසුරු කරගෙන අපි අපේ సంతානය තුල සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ කියන ගුණධර්මයන් දියුණු කරගන්නව නම් අපේ సంతානය තුල හටගන්න සීලාදී ඒ ගුණධර්මයන්ට මේ සේනාසනය කියන කාරණාව බලවත් හේතුවක් වෙනවා. මේ සේනාසනය කියන කාරණාව නිසා තමයි ඒ සේනාසනය නිශ්චය කරගෙන තමයි අපි අපේ සද්ධාදී ගුණධර්මයන් දියුණු කරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වීම සඳහා උපකාරක කර දේ තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. උන්වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා දැන් මගේ වැඩ ඉවරයි කියලා දාලා ගියේ නැහැ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. උන්වහන්සේ දීපු ආදර්ශය තමයි කෙලගුණ සැලකීම. උන්වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වීමට උපකාර වෙච්ච බෝධියට කළගුණ සැලකීම් වශයෙන් දින 7ක් මුළුල්ලේ ඇසිපිය නොහෙලා අක්ඛි පූජාවෙහි යෙදුණා. අන්න ඒ වගේ අපි යම් සේනාසනයක් ඇසුරු කරගෙන අපේ ගුණධර්ම දියුණු කරගන්නව නම් ඒ සේනාසනය නිසා තමයි අපේ సంతානය තුල ඒ ගුණධර්ම ටික වඩා ගන්න පුළුවන්කම ලැබුණේ, දියුණු කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපේ సంతානය තුල හටගත්ත ඒ ගුණධර්ම වලට උපකාර වෙච්ච නිසා අපේ පැත්තෙනුත් සේනාසනයේ දියුණුව සඳහා, සේනාසනයේ පැවැත්ම සඳහා යම් කිසි කෙනෙකුට යම් යම් ආකාරයන්ගෙන් උපකාර කරන්න පුළුවන් නම් ඒ ආකාරයන්ගෙන් උපකාර කරන්නට අපි කෘතඥ වේදී වෙන්නට ඕන. ඒ කාරණාව කාරණයක් වශයෙන් මතක් කරේ. ඊළඟට අපිට අද කතා කරන්න තියෙන්නේ චෛතසික පරමාර්ථයනේ. තත්ත වුත්තාබි ධම්මත්තා චතුදා පරමත්ථතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා කියන ගාථාවේ චිත්ත පරමාර්ථය අපි කතා කරලා අවසන් කරානේ. ඊළඟට තියෙන්නේ චෛතසික පරමාර්ථය. චෛතසික පරමාර්ථය කියලා කියන්නේ සිත සමග හටගන්නා වූ තවත් ක්‍රියා සමූහයකට කියන නමක්. එතකොට මේ සිත කියන එක තනිවම පහළ වෙන ධර්මයක් නෙවෙයි. සිත පහළ වෙන්නේ තවත් ධර්ම රාශියක් සමග එකට බැඳිලා එකට වෙලිලා ධර්ම රාශියක් හැටියට, ධර්ම සමූහයක් හැටියට පහළ වෙන ධර්මයක්. ඒ නිසා සිත සමග හටගන්න ස්පර්ශය, වේදනාව, සංඥාදී ධර්මයන්ට කියනවා චෛතසික ධර්ම කියලා. ඒ ධර්මයන් තේරුම් ගැනීමට රේරුකාණ සන්නසේ හොඳ උපමාවක් දීලා තියෙනවා. හරියට අපි දැන්
දානශාලාවේ ඉඳලා කුටියට යනවා යම් කිසි කෙනෙක්. එතකොට මේ දානශාලාවේ ඉඳලා කුටියට යනකොට එයා කරන ප්‍රධාන ක්‍රියාව තමයි ගමන් කිරීම කියන ක්‍රියාව. එතකොට මේ ගමන් කිරීම කියන ප්‍රධාන ක්‍රියාව සමග එකට බැඳිලා පවතින තවත් අනුක්‍රියා දෙකක් තියෙනවා. ඒ තමයි දානශාලාවෙන් ටික දුරස් වීම සහ කුටියට ටික ලංවීම. එතකොට දානශාලාවේ ඉඳලා කුටියට යනවා කියන ප්‍රධාන ක්‍රියාවත් එක්ක බැඳිලා සිදුවන තවත් ක්‍රියා දෙකක් තියෙනවා. දානශාලාවෙන් දුරස් වීම සහ කුටියට ලංවීම කියන කාරණා දෙක. එතකොට යම්කිසි කෙනෙකුට මේ ගමන කියන ප්‍රධාන ක්‍රියාව සිදු කරන්නට බෑ. දානශාලාවෙන් දුරස් වීම සහ කුටියට ලංවීම කියන කාරණා දෙකෙන් වෙන් කළා ගමන ක්‍රියාව සිදු කරන්නට හැකියාවක් නැහැ. අන්න ඒ වගේ එතන එතකොට ක්‍රියා තුනක් සිද්ධ වෙනවා. ප්‍රධාන ක්‍රියාව තමයි ගමන ක්‍රියාව. අනුක්‍රියා දෙක තමයි දානශාලාවෙන් දුරස් වීම සහ කුටියට ලංවීම කියන දෙක. මේ ක්‍රියා තුනම එකට බැඳිලා එකට වෙලිලා කවර ආකාරයකින්වත් වෙන් කළ නොහැකි ලෙස පවතින ක්‍රියා තුනක්. අන්න ඒ වගේ මෙතෙන්දී අරමුණ දැනගැනීමෙහි ආරම්මණය දැනගැනීමේ ප්‍රධාන ක්‍රියාව සිද්ධ කරන්නේ සිත. සිතෙන් කරන අරමුණ දැනගැනීම නම් වූ ක්‍රියාව වගේ ගමන ක්‍රියාව දත යුතුයි. එතකොට ඒ ගමන ක්‍රියාව සමග බැඳිලා හටගන්න දානශාලාවෙන් දුරස් වීම සහ කුටියට ලංවීම කියන අනුක්‍රියා දෙක වගේ ඒ සිත සමග හටගන්න පස්ස වේදනාදී චෛතසික ධර්ම තේරුම් ගන්නට ඕන. එතකොට මේ සිත සමග චෛතසික ධර්මයන් හටගන්නකොට ලක්ෂණ හතරක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි ඒකුප්පාද. දෙවෙනි ලක්ෂණය තමයි ඒක නිරෝධ. තුන්වෙනි ලක්ෂණය තමයි ඒකාලම්බන. හතරවෙනි ලක්ෂණය තමයි ඒකවත්තුක. මේවාට කියනවා සතර සම්ප්‍රයෝග ලක්ෂණ කියලා. ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක. මේවාට කියනවා චතු සම්පයෝග ලක්ෂණ. සතර සම්පයෝග ලක්ෂණ කියලා කියන්නේ මේවට. ඒකුප්පාද කියලා කියන්නේ මේ චෛතසික ධර්මයන් සිත සමග එකම විට පහළ වෙන්නේ. ඒක නිසා තමයි චත්තාරෝ කන්දෝ අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ. සතර නාමස්කන්ධය වුණොන්ට එකට ඉපදීම වශයෙන් උපකාර කරනවා. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ. නාමස්කන්ධ හතර වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර එකටමයි පහළ වෙන්නේ. ඒකුප්පාද චෛතසික ධර්මයන් සිත සමග එකටමයි හටගන්නේ. ඒකට කියනවා ඒකුප්පාද කියලා. ඒක නිරෝධ කියලා කියන්නේ සිත නිරුද්ධ වීම සමගම තමයි ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මයන් නිරුද්ධ වෙන්නේ. ඒකට කියනවා ඒක නිරෝධ කියලා. ඒකාලම්බන කියලා කියන්නේ සිත ගන්න අරමුණම තමයි ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මයන්ගේ අරමුණ වෙන්නෙත්. ඒකයි රූපායතනං චක්කු විඥාන ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. චක්කු විඥාන ධාතුවට පමණක් නෙවෙයි තන් සම්පයුත්තකානංච ධම්මානං. චක්කු විඥාන සිත සමග යෙදිච්ච චෛතසික ධර්මයන්ටත් මේ රූපාරම්මණයම තමයි ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා සිත ගන්නා අරමුණම තමයි එම සිත සමග හටගන්නා චෛතසික ධර්මයන්ගේ අරමුණ වෙන්නෙත්. ඒක තමයි ඒකාලම්බන කිව්වේ. ඒක වත්තුක කිව්වේ සිත කියන එක හටගන්නේ අපි කතා කරන්නේ චක්කුවත්තු, සෝතවත්තු, ගානවත්තු, ජීවහවත්තු, කායවත්තු, හදේවත්තු කියලා සිත නිස්රය කරගන්න වස්තු රූප හයක් තියෙනවා. එතකොට සිත හටගන්නේ චක්කු වස්තු ඇසුරු කරගෙන නම් ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මේනුත් එම වස්තු ඇසුරු කරගෙනමයි හටගන්නේ. ඒකයි කිව්වේ
චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ. චක්කු ප්‍රසාද රූපය චක්කු විඥාන ධාතුවට සහ විඥාණයට පමණක් නෙවෙයි තං සම්පයුත්තකානං ච ධම්මානං චක්කු විඥානයේ සමග යෙදුණු චෛතසික ධර්මයන්ටත් නිස්සය පච්චේන පච්චයෝ නිස්සය වීම වශයෙන් උපකාර කරනවා. අනිත් ඒවත් ඒ න්‍යායමයි. මේ විදියට සිත සෝත වස්තුව නිස්සය කරගෙන නම් හටගන්නේ ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මත් සෝත වස්තුව නිස්සය කරගෙනම තමයි හටගන්නේ. සිත නිස්සය කරගෙන උපදින වස්තුවම තමයි එම සිත සමග හටගන්න චෛතසික ධර්මයන්ගේද නිස්සය වස්තුව වෙන්නේ. ඒ කාරණාව තමයි ඒක වත්තුක කියලා කිව්වේ. මේ විදියට ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන සතර ආකාරයෙන් සිත සමග මිශ්‍ර වී සිත සමග වෙලී සිත සමග බැඳී කවරාකාරයකින්වත් සිතෙන් වෙන් කළ නොහැකි ලෙස බැඳී හටගන්න ධර්ම සමූහයට කියනවා චෛතසික ධර්මයෝ කියලා. හරිනේ? එතකොට ඒකෙදි තව කාරණාවක් දැනගන්නට ඕන. මේ හතරවෙනි ලක්ෂණය ඒක වත්තුක කියන එක සෑම වෙලාවකම සම්බන්ධ කාරණයක් නෙවෙයි. අරූපාවචර ලෝකයේ සිත පවතින්නේ නිස්සය වස්තුවක් ඇසුරු කරගෙන නෙවෙයි. එතකොට ඒ ලෝකයේ අනුව බලනකොට ලක්ෂණ තුනයි තියෙන්නේ. ඒක උප්පාද ඒක නිරෝධ ඒකාලම්බන කියන ලක්ෂණ තුන විතරයි තියෙන්නේ. ඒක වත්තුක කියන ලක්ෂණය හම්බ වෙන්නේ පංචවෝකාර භූමියෙහි සිත පහළ වෙන අවස්ථාවට. එතකොට අරූපාවචර ලෝකයේහි වස්තු රූපයක් ඇසුරු නොකොට සිතේ පහළවීම හරියට මේ විදියට දැනගන්නට ඕන. දැන් මැට්ට කියන එක සාමාන්‍යයෙන් ජලයේ දිය වෙන එකක්. මැටි ටිකක් ජලයට දැම්මාම දිය වෙලා යන ස්වභාවය තමයි මැටි වල ස්වභාවය. නමුත් අපි මැටි ටිකක් අරගෙන වලං කට්ටක් වෙන විදියට හට්ටියක් වෙන විදියට රත් කළා ඒ මැටි වල තියෙන ප්‍රකෘති ස්වභාවය වෙනස් කළා හැදුවොත් අපි වළඳක් ජලයට දැම්මොත් දිය වෙනවද ඒක? දිය වෙන්නේ. එතකොට මැටි වල ප්‍රකෘති තත්වයට වෙනස් අවස්ථාවකටපත් වෙච්ච වලං කටුව ජලයට දැම්මට දිය වෙන්නේ. අන්න ඒ වගේ සිත සාමාන්‍යයෙන් වස්තු රූපයක් ඇසුරු කරගෙන තමයි හටගන්නේ. නමුත් භාවනා බලයෙන් ප්‍රබල බවට පත් කරන ලද සිතට හැකියාව තියෙනවා රූපාවචර ලෝකෙහි හටගන්නකොට වස්තු රූපයක් ඇසුරු නොකොටම පහළ වීමට පැවතීමට. එතකොට මෙන්න මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිත සමග යෙදී සිත සමග බැඳී පහළ වෙන ධර්ම රාශියට තමයි චෛතසික ධර්ම කියලා කියන්නේ. ඒවා 52ක් තියෙනවනේ. එතකොට අපි පරමත්ත දීපනී ටීකාවට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරමු. 17 වෙනි පිටුව පෙරලා ගන්න. පරමත්ත දීපනිය 17 වෙනි පිටුව. 17 වෙනි පිටුවේ 14 කියන අංකය බලා ගන්න. චේතසිකන්ති එත්ථ චේතසිකං යන මේ පදයෙහි චේතසි භවන් තදායත්ත වුත්තිතායාති චේතසිකං. චේත කියලා කියන්නේ මෙතන සිතට නමක්. චේත, මන, හදය, පණ්ඩර, මනෝ මේ ආදී සියලුම වචන වලින් කියවෙන්නේ චිත්ත පරමාර්ථය. මෙතන චේතසි කියලා කියන්නේ සිතෙහි. තදායත්ත වුත්තිතාය සිත නිස්සය කරගනිමින් භවං හටගත්තා වූ ධර්මයන්ට කියනවා චේතසිකං චෛතසික ධර්මයෝ කියලා. එතකොට චේතසි භවන් තදායත්ත වුත්තිතායාති චේතසිකං සිත සමග සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් යෙදී බැඳී පහළ වෙච්ච පස්ස වේදනා සංඥා චේතනාදී ධර්ම සමූහයට කියනවා චෛතසික ධර්ම කියලා. එතකොට එතන චේතසි භවන් තදායත්ත වුත්තිතායාති චේතසිකං කියන වාක්‍යයෙන් විස්තර කරපු දේ දක්වනවා. මොනවද ඒ වාක්‍යයෙන් විස්තර කරේ? පස්සාදි ධම්ම ජාතං පස්ස වේදනා සංඥා ආදී චෛතසික සමූහයයි. එතකොට ඒකට කියනවා අභිදෙය්‍යත්ථ කියලා.
විග්‍රහ වාක්‍යයට කියනවා අභිදානත්ථ කියලා. ඒ විග්‍රහ වාක්‍යයෙන් කියවිච්ච දෙය ඉන් අනතුරුව තියෙනම් ඒකට කියනවා අභිදෙය්‍යත්ථ කියලා. උදාහරණයක් වශයෙන් බුද්ධතීති බුද්ධෝ. බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන අර්ථයෙන් බුද්ධ කියලා කියනවා. කවුද? භගවා. භාග්‍යවතුන් වහන්සේ. එතකොට බුද්ධතීති බුද්ධෝ කියලා කියන්නේ අභිදානත්ථ පදයේ වචනාර්ථය. ඒ වචනාර්ථයෙන් කියවිච්ච කෙනාව භගවා භාග්‍යවතුන් වහන්සේ. ඒකට කියනවා අභිදෙය්‍යත්ථ කියලා. වචනාර්ථයට කියනවා අභිදානත්ථ. ඒ වචනාර්ථයෙන් දක්වපු දෙය හෝ පුද්ගලයා හෝ දක්වන වචනයට කියනවා අභිදෙය්‍යත්ථ කියලා. එතකොට මෙතන චේතසි බවන් තදායත්ත වුත්තිතායාති චේතසිකං කියන්නේ චෛතසික කියන වචනයේ වචනාර්ථය අභිදානත්ථ. පස්සාදි ධම්ම ජාතං කිව්වේ ඒ වාක්‍යයෙන් දක්වපු පරමාර්ථ ධර්ම ටික. චෛතසික 52 තමයි ඒ විදිහට විස්තර කරේ. ඊළඟට එත්තච මෙහි තදායත්ත වුත්තිතා නාම. තදායත්ත වුත්තිතා කියලා කියන්නේ ඒකුප්පාදතාදී ලක්කනේහි. ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගෙන් චිත්තේන සහ ඒකී භූතස්ස විය පවත්ති. චිත්තේන සහ සිත සමග ඒකී භූතස්ස විය පවත්ති. එකට බැඳිලා එකට වෙලිලා කවරාකාරයකින්වත් සිතෙන් වෙන් කළ නොහැකි ලෙස පවතින ස්වභාවයට තමයි තදායත්ත වුත්තිතා කියලා කියන්නේ. සිත නිස්රය කරගෙන පවතිනවා කියලා කියන්නේ. ඒතේන මේ පදයෙන් යා චිත්තස්ස ජාති සිතෙහි සිත යම් මොහතක හටගන්නවා නම් සා ඒව පස්සාදීනං ඒ වෙලාවෙම තමයි ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මයන් හටගන්නේ. යා චිත්තස්ස ජරා සිත ජරාවට පත් වෙන යම් මොහතක සා ඒව පස්සාදීනං ජරා එයමයි පස්සාදී චෛතසිකයන්ගේ ජරාවත්. යං චිත්තස්ස මරණං තදේව පස්සාදීනම් මරණං සිත නිරුද්ධ වෙන අවස්ථාවෙහිම තමයි ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මයන් නිරුද්ධ වෙන්නේ. යං චිත්තස්සාරම්මනං තදේව පස්සාදීනං සිත යම් අරමුණක් ගන්නව නම් ඒ අරමුණම තමයි ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මයන්ගේ අරමුණ වෙන්නේ. යං චිත්තස්ස වත්තු තදේව පස්සාදීනං සිත යම් වස්තුවක් කරගෙන නම් හටගන්නේ ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මත් ඒ වස්තු රූපයම තමයි ඇසුරු කරගෙන හටගන්නේ. ඉතියයි ඒවම් මෙසේ ඒක පුප්ප මංජරියං ඒක පුප්ප මංජරියං කියලා කියන්නේ මල් පොකුරක්. පුප්ප මංජරී කියලා කියන්නේ මල් පොකුරට. ඒක පුප්ප මංජරියං කියලා කියන්නේ එක මල් පොකුරක ඒක වන්ටුපනි නිබන්ධානි පුප්පානි විය. ඒ මල් සියල්ලම හටගෙන තියෙන එක නටුවක. ඒක වන්ටුපනි නිබන්ධානි පුප්පානි විය. එකම නටුවේ හටගෙන තියෙන මල් ටික වගේ. චිත්තේන සහ ඒක ජාතියාදී උපනිබන්ධා පස්සාදයෝ ධම්මා සිත සමග එකට ඉපදීම් එකට බිඳීම් එක අරමුණක් ගැනීම එක වස්තුවක් ඇසුරු කිරීම ආදී වශයෙන් සිත සමග බැඳිලා හටගන්නා වූ ස්පර්ශය වේදනාවාදී ධර්මයෝ මෙහි චෛතසිකයයි දත යුතුය. හරිනේ දත යුතුය. ඒවංච සති මේ විදියට අර්ථ ගත්තාම සිත සමග එකට ඉපදීම් එකට බැඳීම් එකට නිරුද්ධ වීම එක අරමුණක් ගැනීම ආදී වශයෙන් උපදින දෙයට චෛතසික කියලා කියනවා නම් මොකද වෙන කාරණාව ඒවංච සති මෙසේ අර්ථය ගත් කලෙහි චිත්තම්පි සිත කියන එකත් තේහි පස්සාදීහි ඒ ස්පර්ශය ආදී ධර්මයන් සමග තතේව එසේම ආයත්තම් පවත්තති නිස්රය කරගෙන පවතී. ඒ නිසා තම්පි සිතටද පස්සිකං
පස්සික කියලා වේදනිකං කියලා ආදී ක්‍රමයෙන් වත්තබ්බන්තිචේ කිය යුතු නොවේද? ඒ කියන්නේ සිත කියන එකත් චෛතසිකයන්ගෙන් තොරව හටගන්න ධර්මයක් නෙවෙයි. සිත කියන එකත් හටගන්නේ චෛතසිකයන් නිස්සය කරගෙන. ඒ නිසා දැන් චෛතසික ධර්මයන් සිත නිස්සය කරගෙන හටගන්න හින්දා චේතසිකං කිව්වා. එතකොට අනිත් පැත්තට සිත කියන එකත් චෛතසික ධර්මයන් නිස්සය කරගෙන හටගන්නේ හින්දා සිතටත් පස්සිකං වේදනිකං සංඤිකං චේතනිකං මේ ආදී විදියට කිය යුතු නොවේද කියලා ප්‍රශ්නයක් අහනවා. නොවේ, එසේ කිය යුතු නැහැ. කුමක් නිසාද? චිත්තස්ස ඒව ජෙට්ඨකත්තා. චිත්තයාගේ මැති ප්‍රබලභාවය නිසා සිතට පස්සිකං වේදනිකං ආදී වශයෙන් නොකිය යුතුයි. ආරම්මන ග්‍රහණ ක්‍රියාවෙහි ප්‍රධානත්වය දරන්නේ චිත්ත පරමාර්ථ ධර්මය. ඒ නිසා සිත තමයි අරමුණ දැනගැනීම කියන ක්‍රියාවලියේ ප්‍රධාන ධර්මය. ඒ නිසා චෛතසිකයන්ගේ වශයෙන් පස්සිකං වේදනිකං ආදී ලෙස සිතට නොකිය යුතුයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයාතිහි වුත්තං. එතකොට සිතේ තියෙන මේ ප්‍රධානත්වය තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා ධම්මපද පාළියේ දේශනා කරලා තියෙන්නේ. මෙතෙන්දී අටුවාවල තියෙනවා වාක්‍ය වර්ග දෙකක්. පළවෙනි වාක්‍ය වර්ගය තමයි දල්හි කරන වාක්‍ය. දල්හිය වාක්‍ය. දෙවැනි වාක්‍ය වර්ගය තමයි දල්හි කරන වාක්‍ය. මේ විදිහට අටුවාවල ටීකාවල එන වාක්‍ය වර්ග කොටස් දෙකක් තියෙනවා. දල්හිය වාක්‍ය, දල්හි කරන වාක්‍ය කියලා. දල්හිය වාක්‍ය කියලා කියන්නේ මුලින් යම්කිසි වාක්‍යයක් කියනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ කියපු වාක්‍ය තහවුරු කිරීම සඳහා ඒ කියපු වාක්‍ය එහෙමමයි කියලා ස්ථීර කිරීම සඳහා ඊට අනතුරුව තවත් වාක්‍යයක් කියනවා. ඒ වාක්‍යයට කියනවා දල්හි කරන වාක්‍ය. මුලින් කියපු වාක්‍ය දැඩි කරමින් කියන ලද වාක්‍ය කියන අදහස තමයි දල්හි කරන වාක්‍ය කියලා කියන්නේ. එතකොට ඒ දල්හි කරන වාක්‍යයට සාපේක්ෂව මුලින් වාක්‍යයට කියනවා දල්හිය වාක්‍ය කියලා. පසු ඇති වාක්‍යයෙන් අදහස දැඩි වූ වාක්‍ය දල්හිය වාක්‍ය කියලා කියනවා. එතෙන්දී මේ දල්හිය වාක්‍යයේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ආගම දල්හි කරන වාක්‍ය. ආගම දල්හි කරන වාක්‍ය. දෙවැනි එක තමයි යුක්ති දල්හි කරන වාක්‍ය. මේ විදිහට දල්හි කරන වාක්‍යයේ කොටස් දෙකක් තියෙනවා. ආගම දල්හි කරන වාක්‍යය, යුක්ති දල්හි කරන වාක්‍ය කියලා. ආගම දල්හි කරන වාක්‍ය කියලා කියන්නේ පූර්ව වාක්‍යයේහි කියන ලද අදහස ස්ථාවර කිරීම සඳහා පෙළ අටුවා ටීකාවල අදහසක් නම් දක්වන්නේ. ඒකට කියනවා ආගම දල්හි කරන වාක්‍යයක් කියලා. යුක්ති දල්හි කරන වාක්‍ය කියලා කියන්නේ මුලින් කියන ලද වාක්‍යයේ අදහස තර කරන්නේ තමන් එසේ වීමට සුදුසු බවක් දක්වමින් නම් කරුණක් කියන්නේ. එම වාක්‍යයට කියනවා යුක්ති දල්හි කරන වාක්‍ය කියලා. මේ විදියට ආගම දල්හි කරන වාක්‍ය කොටස් දෙකකට බෙදෙනවා. ආගම දල්හි කරන වාක්‍ය, යුක්ති දල්හි කරන වාක්‍ය කියලා. මේ ආගම දල්හි කරන වාක්‍ය බොහෝ වෙලාවට පටන් ගන්නෙ වුත්තං හේතං මෙය කියන ලදී. එහෙම නැත්නම් යථාහ කෙසේද කියන ලද්දේ. වුත්තං හේතං කියලා පටන් ගත්තා නම් ඒක ආගම දල්හි කරන වාක්‍යයක්. යථාහ කියලා පටන් ගන්නව නම් ආගම දල්හි කරන වාක්‍යයක්.
තේනේ තම් වුත්තං තේනේ තම් කියලා පටන් ගත්තනම් ආගම දල්හි කරන වාක්‍යයක්. එතකොට මෙතනත් මෙන්න මේ කාරණාව තමයි තියෙන්නේ. මෙතන කිව්වා එතකොට මේ සිත කියන ධර්මයට චෛතසික ධර්මයන් මිශ්‍රය කරගෙන හටගත්තට සිතට පස්සික වේදනික කියලා නොකිය යුතුයි. හේතුව තමයි චිත්තසේව ජෙට්ඨකත්තා සිතෙහි ඇති ප්‍රබල භාවය නිසා. එතකොට ඒ චිත්තසේව ජෙට්ඨකත්තා කියලා කියපු වාක්‍ය තර කරන්නට උන්වහන්සේ ටීකාචාර්යයන් වහන්සේ පාලියක් ගේනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය ධම්මා චෛතසික ධර්මයෝ මනෝ පුබ්බංගමා සිත පූර්වාංගම කොට ඇත්තෝය. ධම්මා චෛතසික ධර්මයෝ මනෝමය සිතින් කරන ලද සිතින් මවන ලද සිතින් උපදවන ලද ධර්මයෝ යයි වුත්තං ධම්ම පද පාළියෙහි භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. අන්න ඒ නිසා තමයි මම పూర్වයෙන් කිව්වේ චිත්තසේව ජෙට්ඨකත්තා සිතෙහි ප්‍රබල භාවය කියලා. ඒක මගේ අදහසකින් කිව්ව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධම්මපද පාළියෙහි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා අරමුණ දැන ගැනීම කියන ක්‍රියාවෙහි ප්‍රබලත්වය දරන්නේ චිත්ත පරමාර්ථයයි. එසේ දේශනා කළ තියෙන නිසා තමයි ටීකාචාර්යයන් වහන්සේ චිත්තසේව ජෙට්ඨකත්තා කියන වාක්‍යයෙන් විස්තර කරන්නේ. ඊළඟට එත්තච කියලා කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන වාක්‍යයෙහි මනෝමයා ඉති මනෝමයා කියලා කියන්නේ මනසා ඒව පකතා නිම්මිතා චිත්ත ක්‍රියාභූතා ඉති අත්ථෝ. මනසා ඒව පකතා මනසින්ම කරන ලද නිම්මිතා මනසින්ම මවන ලද චිත්ත ක්‍රියා මනස සමග හටගන්න ක්‍රියා රාශිය යන අර්ථයයි. චිත්ත ක්‍රියාවෝ යන අර්ථයයි. ඒ තේන මෙයින් තේ පස්සාදයෝ ධම්මා ඒ ස්පර්ශ වේදනා සංඥා ආදී චෛතසික ධර්මයෝ චිත්තේන විනා සිතින් තොරව න උපලබ්බන්ති නූපදින්නේය යන කාරණාව දස්සේති දක්වයි. එතකොට පස්ස වේදනා සංඥා ආදී චෛතසික ධර්මයන් කිසිදු චෛතසික ධර්මයක් සිතෙන් තොරව හට ගැනීමක් වෙන්නේ. සෑම චෛතසිකයක්ම පහළ වෙන්නේ සිතත් සමගමයි. ඊළඟට පන චෛතසික ධර්මයන් සිත සමගම පහළ වෙන නමුත් චිත්තං සිත තේහි කේහිචි විනාපි පවත්තති ඒව. තේහි කේහිචි කියලා කියන්නේ චෛතසික ධර්මයන් 52 අතුරෙන් සමහර චෛතසිකයන්ගෙන් තොරව සමහර චෛතසිකයන්ගෙන් වෙන් වෙලා පවත්තති ඒව හටගන්නේමය. සිත කියන පරමාර්ථ ධර්මය සමහර චෛතසිකයන්ගෙන් තොරවත් හටගන්නවා. උදාහරණ දක්වනවා පංච විඥාන චිත්තං පංච විඥාන චිත්තය. පංච විඥාන චිත්තය කියලා කියන්නේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය කියන පහට කියනවා පංච විඥාන චිත්තං කියලා. මේ පංච විඥාන චිත්තය තේහි කේහිචි විතක්කාදී විනා විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්දාදී සබ්බචිත්ත සාධාරණ චෛතසික හතෙන් අන්‍ය වූ සියලුම චෛතසිකයන්ගෙන් තොරව උප්පජ්ජති හටගනි. ආසතුනස ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත සමග තමයි හටගන්නේ. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතෙන් අන්‍ය වූ චෛතසිකයන්ගෙන් තොරව තමයි පංච විඥානය හටගන්නේ. හරිනේ. ඒක තමයි කේහිචි විතක්කාදීහි විනා. ඒ කියන්නේ විතරකාදී චෛතසිකයන්ගෙන් තොරව තමයි පංච විඥානය හටගන්නේ. ආචතුමාස පංච විඥානය කියලා අදහස් කරේ ආසතුන් චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය කියන පහට. දිපංච විඥානය.
කුසල විපාක පහ සහ අකුසල විපාක පහ. අහේතුක සිත්වල තියෙන අසුන් පංච විඥානය කියලා කියන්නේත් ඒවට දිපංච විඥානය කියලා කියන්නේත් ඒ සිත් 10ට. හරිනේ. තස්මා ඒ නිසා තේසං යේව චෛතසික ධර්මයන්ගේම තදායත්ත වුත්තිතා සිත නිශ්‍රය කරගෙන හට ගන්නා බව වත්තබ්බා කිය යුතුය. න චිත්තස්ස සිත කියන එක චෛතසික ධර්මයන් නිශ්‍රය කරගෙන හට ගන්නවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ සිත කියන එක චෛතසිකයන් නිශ්‍රය කරගෙන තමයි හටගන්නේ. හැබැයි සිත තමයි ප්‍රධාන ක්‍රියාව. සිත තමයි බලවත් ක්‍රියාව. සිත තමයි අරමුණක් දැන ගැනීම කියන ක්‍රියාවලෙහි පූර්වාංගම වෙන්නේ. ඒ හින්දා තමයි අපි ඊයේ කතා කරේ පුබ්බංගම රසං. සිතේ කෙරෙන කෘත්‍ය තමයි අරමුණ දැන ගැනීමෙහි පූර්වාංග වීම. හරිනේ. එතකොට ඒ තමයි චෛතසික පරමාර්ථ පිළිබඳව කරුණු කාරණා ටික. ඒ වගේම ඒකේ මාසතුන් යටම ඡේදයට යන්න. යටම ඡේදයාසතුන් පළවෙනි පේලිය අන්තිම. එත්තච උදාහරණයක් කියනවා මේ චෛතසික ධර්මයන්ට. එත්තච මෙහි ලෝකයෙහි නානා වන්න ධාතුයෝ කුකුල් සායන් වගේ නොයෙක් පාට වර්ග නානා වන්න ධාතුයෝ නොයෙක් පාට වර්ග උදකේ ගන් සිට්වා වතුර එක්ක කවලම් කළා. කුකුල් සායන් වගේ නොයෙක් පාට වර්ග වතුරත් සමග කවලම් කළා. වත්තුම්මි වස්තුවේහි නානා චිත්ත කම්මානි කරොන්ති නොයෙක් විදියට රූප අඳිනවා. තත්ත එසේ රූප ඇඳීමෙහි වත්තුම්මි ඒ රූපය අඳින වස්තුවේහි පරණං පැතිරීම බන්ධනං බැඳීම උදකස්සේව කිච්ඡං. ඒ කියන්නේ ජලයේම කෘත්‍යය. ඒ කියන්නේ ජලය නිසා තමයි වස්තුවේහි වර්ණ ධාතු පැතිරීම සහ වස්තුවේහි අලවා පවත්වන්නේ. නෑ වන්න ධාතුණං පැහැයේ කෘත්‍යයක් නෙවෙයි. නානා රූප දස්සනං වන්න ධාතුන මේව කිච්ඡං. නොයෙක් රූපයන් විද්‍යමාන වීම වන්න ධාතුණං ඒව කිච්ඡං. අර පාටවල් වලම කෘත්‍යයකි. නෑ උදකස්ස රූපයන් දැක්වීම රූපයන් විද්‍යමාන වීම ජලයේ කෘත්‍යයක් නොවේ. තත්ත එහි වත්තු විආරම්මනං දට්ඨබ්බං. ඒ කියන්නේ රූපය ඇඳීමට උපකාර කරගන්න වස්තුව වගේ තමයි අරමුණ දත යුතුයි. උදකං විය චිත්තං හරියට ඒ වස්තුවේහි අර වර්ණයන් අලවන පතුරවන ජලය වගේ සිත දත යුතුයි. නානා වන්න ධාතුෝ විය චේතසික ධම්මා. ඒ ජලය සමග දිය වෙලා තියෙන නොයෙක් වර්ණ ධාතු වගේ ඒ සිත සමග හටගන්න චෛතසික ධර්මයෝ දත යුතුය කියලා උපමාවක් දක්වලා තියෙනවා. ඊළඟට ආසතුන් ওই චෛතසික පරමාර්ථය බොහොම වැදගත් වෙනවා. මොකද පරමාර්ථ ධර්ම අතරින් වැඩිම පරමාර්ථ ධර්ම රාශියක් තියෙන්නේ චෛතසික අතර. පරමාර්ථ ධර්ම 82යි. 82කින් 52ක්ම චෛතසික ධර්මයෝ. ඒ හින්දා අපි චෛතසික කියන කාරණාව හොඳ හැටි තේරුම් ගන්නට ඕන. ඒ නිසා රේරුකාංශාන්සේ චෛතසික විස්තර කරන එකත් අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ආසතුන් පන්තියට එනකොට ආසතුන් අභිධර්ම මාර්ගයේ පොත, අභිධර්මාර්ථ සංග්‍රහය, පරමත්ත දීපනිය, අභිධර්මයේ මූලික කරුණු කියන පොත් හතර නිතරම අරගෙන එන්න. අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ 43 වෙනි පිටුව. අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ 43 වෙනි පිටුව පෙරලා ගන්න. සිත තනිව උපදින දෙයක් නොවේ. සිත කියන පරමාර්ථ ධර්මය තනිවම හටගන්න ධර්මයක් නෙවෙයි. තනිව ඉපදිය හැකි ශක්තියක්ද එයට නැත. චෛතසිකයන්ගෙන් වෙන්ව තනිවම පහළ වීමේ හැකියාවක් සිතට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර බවට පැමිණ එය හා එකවරම ඉපද එකට පැවති එකටම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේය. ඒ කියන්නේ සිත සමග එකට පහළ වෙන, සිත සමග එකට නිරුද්ධ වෙන, සිත ගන්න අරමුණම ගන්න, සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරන සිතෙහි ගුණ වගේ ක්‍රියා කොටසක් ඇත්තේය.
චෛතසිකයයි කියනුවේ ඒවාය. චෛතසික කියලා කියන්නේ සිත සමග හටගන්න, සිත සමග මිශ්‍ර වෙලා හටගන්න ක්‍රියා රාශියටයි. සිත හා එකට ඉපදීමය, එකට බිඳීමය, එක අරමුණක් ඇති බවය, එක වස්තුවක් ඇසුරු කොට පවත්නා බවය යන මේ කරුණු සතර චෛතසිකයේ ලක්ෂණයයි පූර්වාචාර්යවරයෝ පැවසූහ. එතකොට ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියන ඒවා චෛතසිකයන්ගේ ඇති සතර සංප්‍රයෝග ලක්ෂණයෝය. චිත්ත චෛතසිකයන්ගේ තත්වය ප්‍රකාශ කිරීමේදී කාසාය උපමා, මල්පකුරු උපමා ආදී ආචාර්යවරයෝ දක්වති. ද්‍රව්‍ය නො වූ ක්‍රියා මාත්‍රම වූ චිත්ත චෛතසිකයන්ගේ තත්වය දැක්වීම ඒවායින් සිදු කළ හැකියයි නොසිතමි. චිත්ත චෛතසික තත්වය අප විසින් උපමාවෙන් දක්වන්නේ මෙසේය. මිනිසෙකු ගෙයක සිට ගසක් වෙත යන කල්හි මිනිසාගේ ගමන ක්‍රියාව හා එක්වර පටන්ගෙන එකට පැවත එකවර අභාව පාප්ත වන්නා වූ කවර ආකාරයකින්වත් ඔවුනොවුන් වෙන් නොකළ හැකිසේ එකට බැඳී පවත්නා වූ සර්වාකාරයේ මිශ්‍රව පවත්නා වූ තවත් ක්‍රියා දෙකක් සිදුවේ. එනම් මිනිසාගෙයින් ඈත්වීම හා ගසට ලංවීමය. ගමන ක්‍රියාව සිදු කරන මිනිසාගේ පියවරක් පාසාම ඔහුට ගෙය දුරවීමත් ගස ලංවීමත් සිදුවේ. යෑමේ පටන් ගැනීම දුරවීම් ලම්වීම් දෙකේද පටන් ගැනීමය. ඒක තමයි ඒකුප්පාද කිව්වේ. යෑමේ පැවැත්ම දුරවීම ලම්වීම දෙකේද පැවැත්මය. යෑමේ නැවැත්ම දුරවීම ලංවීම දෙකේද නැවැත්මය. නැවැත්මට තමයි ඒක නිරෝධ කිව්වේ. යෑමේ නැවැත්ම දුරවීම ලංවීම දෙකේ නැවැත්මය. දුරවීම් ලම්වීම් දෙක සිදු නොවන්නට කවර ආකාරයකින්වත් යෑම නොකළ හැකිය. එබැවින් දුරවීම ලංවීම දෙකින් යෑම හෝ යෑමෙන් දුරවීම ලංවීම කියන දෙක හෝ කවර ආකාරයකින්වත් වෙන් නොකළ හැකිය. එහෙත් දුරවීම් ලම්වීම් දෙක සිදුවනුයේ ගමන ක්‍රියාව නිසාය. එබැවින් ගමන ක්‍රියාව එහි ප්‍රධානය, ඉතිරි දෙක අප්‍රධානය. මේ අප විසින් චිත්ත චෛතසික තත්වය දැක්වීමට ගන්නා වූ උපමාවය. මේ උපමාවද මදක් ගැඹුරුය. පළමු කොට උපමාව හොඳින් තේරුම්ගෙන පසු අර්ථය හා සසඳා බලනු. මෙහි ප්‍රධාන වූ ගමන ක්‍රියාව මෙන් සිත දත යුතුය. එතකොට ඒ ක්‍රියාවේ ප්‍රධාන ක්‍රියාව තමයි ගමන් කිරීම. අන්න ඒ වගේ තමයි අරමුණ දැනීම නම් වූ සිත තමයි ප්‍රධාන ක්‍රියාව. අප්‍රධාන වූ දුරවීම ලංවීම දෙක මෙන් චෛතසික දත යුතුය. දුරවීම ලම්වීම දෙක නොවන්නට ගමන ක්‍රියාව නොකළ හැකිවාක් මෙන් චෛතසිකයන්ගෙන් තොරව සිතට නූපදිය හැකි බව දත යුතුය. දුරවීම් ලම්වීම් දෙකින් ගමන ක්‍රියාව හෝ ගමන ක්‍රියාවෙන් දුරවීම් ලම්වීම දෙක හෝ වෙන් නොකළ හැකිවාක් මෙන් චෛතසිකයෙන් සිත හෝ සිතින් චෛතසිකය හෝ වෙන් නොකළ හැකි බව දත යුතුය. ගමනය දුරවීමය ලංවීමය යන මේවා එකට පටන්ගෙන එකට පැවති එකට නතර වන්නාක් මෙන් සිතේ හා චෛතසිකයන්ගේ එකට ඉපදීම එකට පැවැත්ම එකට බිඳීම යන මේ කාරණා තුන දත යුතුය. ගමනාදී ක්‍රියා තුන යන පුද්ගලයා අසුරු කොට පවත්නාක් මෙන් චිත්ත චෛතසිකයන් එක වස්තුවක් අසුරු කොට පවත්නා බව දත යුතුය. එතකොට ගමන ක්‍රියාව දුරවීම ලංවීම කියන ක්‍රියාව කියන මේ ක්‍රියා තුනම පුද්ගලයා අසුරු කොටගෙන තමයි පවතින්නේ. අන්න ඒ වගේ සිත සහ සිත සමග හටගන්නා චෛතසිකයන් එකම වස්තු රූපයක් නිස්සය කරගෙන තමයි හටගන්නේ. ඒ තමයි චෛතසික පරමාර්ථ ධර්මයේ පිළිබඳව කෙටි හැඳින්වීම. මේ උද්දේශ වශයෙන් තමයි දක්වන්නේ සතර පරමාර්ථ ධර්මයන්. නිද්දේශය චෛතසික පරිච්ඡේදයේදී එනවා. ඊළඟට තියෙන වචනය තමයි චිත්තං චේතසිකං රූපං. රූප කියන පරමාර්ථය. එතකොට මේ රූප කියන පරමාර්ථය විස්තර කරන්නේ රුප්පතිථි රූපං. විකාරයට පත්වෙන නිසා
රූපය කියලා කියනවා. මේ රූපය කියන වචනයෙන් අදහස් දෙකක් කියවෙනවා. එක අදහසක් තමයි රූප 28ටම රූප කියන පොදු නමකින් හඳුන්වනවා. එතකොට රූපං කියනකොට සමහර තැන්වල මේ වචනය පාවිච්චි කරනවා රූප 28ම හඳුන්වා දීමට. එතකොට මේ කියන තැන රූපං කියලා කියන්නේ රූප 28 සඳහා. සමහර තැනක මේ රූපං කියන වචනය යොදනවා අටවිසි රූපය අතර එක රූපයක් තියෙනවා වර්ණ රූපය කියලා. සමහර තැන්වල රූපං කියන වචනයෙන් දක්වන්නේ මේ වර්ණ රූපයයි. එතකොට රූපං කියන වචනයෙන් අදහස් දෙකක් දැක්වෙනවා. සමහර තැනක රූපං කියන වචනයෙන් රූප 28ම දැක්වීම සඳහා පාවිච්චි කරනවා. සමහර තැන්වල රූපං කියන වචනය රූප 28 අතර තියෙන වර්ණ රූපය සඳහා පමණක් භාවිතා කරනවා. උදාහරණය තමයි දිබ්බේන චක්කුණා රූපං පස්සති. දිබ්බේන චක්කුණා දිබ්බ චක්කු අභිඥා ඥානයෙන් රූපය පස්සති දකි. එතන රූපං කිව්වේ රූප 28 නෙවෙයි වර්ණ රූපය. රූපාරම්මණං කියන තැනත් රූප කියන වචනයෙන් දක්වන්නේ වර්ණ රූපය. ඒ විදිහට මේ රූප කියන වචනේ අදහස් දෙකක යෙදෙනවා. සියලුම රූප 28ම හැඳින්වීම සඳහා රූප කියන වචනය කියනවා. රූප 28 අතර තියෙන වර්ණ රූපය හැඳින්වීම සඳහා රූප කියන වචනය පාවිච්චි කරනවා. එතකොට මේ සතර පරමාර්ථ කතාවේදී රූප කියන්නේ රූප 28ම හඳුන්වන පොදු නමක් හැටියට තමයි පාවිච්චි වෙන්නේ. එතන රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රුප්පණය වෙන අර්ථයෙන් මේ රූප පරමාර්ථ ධර්මයන්ට රූප කියලා නම කියනවා. එතකොට එතන රුප්පණය කියලා කියන්නේ වෙනස් වීමට වෙනස් වෙනවා කියන අදහස විකාරයට පැමිණෙනවා කියන අදහසින් තමයි රූප කියලා කියන්නේ. එතකොට එතෙන්දි තේරුම් කරගන්න ඕන පරමාර්ථ ධර්මයන්ගේ උපාද තිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. මේකට කියනවා කනත්තය. උපාද තිති භංග නිර්වාණය හැර සියලුම පරමාර්ථ ධර්මයන්ගේ චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්මයන්ගේ උපාද තිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. මේකට කියනවා කනත්තය කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරේ තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහණෙනි සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණ තුනකි. උපාදෝ පඤ්ඤායති සංකත ධර්මයන්ගේ ඉපදීමක් ඇත්තේය. වයෝ පඤ්ඤායති සංකත ධර්මයන්ගේ බිඳීමක් මරණයක් ඇත්තේය. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති ජරාවක් ඇත්තේය. ඉමානිකෝ භික්කවේ තීනි සංකතස්ස සංකත ලක්ෂණානි. ඉපදීම බිඳීම ජරාවට පත්වීම කියන මෙන්න මේවා සංකත ධර්මයන්ගේ ඇති සංකත ලක්ෂණයෝ. නිර්වාණය ගත්තාම නිර්වාණයේ උපාද තිතිභංග කියන අවස්ථා නැහැ. නිර්වාණය කියන්නේ ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයක් නෙවෙයි. ඒ නිසා තීනිමානි භික්කවේ අසංකතස්ස අසංකත ලක්ෂණානි. අසංකත කියලා කියන්නේ ප්‍රත්‍ය වලින් සකස් නොකරන ලද අර්ථයෙන් නිර්වාණයට කියනවා අසංකත කියලා. එතකොට මහණෙනි අසංකතයාගේ නිර්වාණයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. නෑ උපාදෝ පඤ්ඤායති නිවනේ ඉපදීමක් නැත්තේය. නෑ වයෝ පඤ්ඤායති නිවනේහි බිඳීමක් නැත්තේය. නෑ තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති නිවනේහි ජරාවක් නැත්තේය. ඉමානිකෝ භික්කවේ තීනි අසංකතස්ස අසංකත ලක්ෂණානි. මේ තමයි අසංකත සංඛ්‍යාත වූ නිර්වාණයේ ලක්ෂණ තුන. ඉපදීමක් නැත්තේය, බිඳීමක් නැත්තේය, ජරාවක් නැත්තේය. සංකත ධර්මයන්ගේ ඉපදීමක් ඇත්තේය, බිඳීමක් ඇත්තේය, ජරාවක් ඇත්තේය. සංකත ලක්ෂණ තුනයි අසංකත ලක්ෂණ තුනයි. එතකොට උපාද තිති භංග කියන මෙන්න මේ සනත්‍රයට පැමිණි ධර්මයන්ට කියනවා කන පච්චුප්පන්න කියලා. අතීතා ධම්මා අනාගතා ධම්මා පච්චුප්පන්නා ධම්මා කියලා කාල වශයෙන් චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්මයන් කොටස් තුනකට බෙදන්න පුළුවන්.
උප්පාද ඨිති භංග කියන අවස්ථාවට පැමිණිලා නිරුද්ධ වෙලා ගියපු ධර්මවලට කියනවා අතීත ධර්ම කියලා. උප්පාද ඨිති භංග කියන සනත්‍රයට පැමිණිලා බිඳිලා ගියපු ධර්මවලට කියනවා අතීත ධර්ම කියලා. උප්පාද ඨිති භංග කියන අවස්ථා තුනෙහි පවතින ධර්මයන්ට කියනවා වර්තමාන ධර්ම කියලා. උප්පාද ඨිති භංග කියන අවස්ථා තුන ඇතුලේ තියෙන ධර්මවලට කියනවා වර්තමාන ධර්ම කියලා. උප්පාද ඨිති භංග කියන අවස්ථා තුනට මැත්තේහි පැමිණෙන ධර්මයන්ට කියනවා අනාගත ධර්ම කියලා. එතකොට මෙතන පච්චුප්පන්න කිව්වහම කන පච්චුප්පන්න, සන්තති පච්චුප්පන්න, අද්දා පච්චුප්පන්න කියලා ප්‍රභේදයක් තියෙනවා. ඒවා පසුව අපි ඉගෙන ගන්නවා. දැන් මේ කිව්වේ කන පච්චුප්පන්න කියන කාරණාව. එතකොට මෙතන කියනවා විකාරයටපත් වෙන නිසා රූප කියලා. එතකොට මේ කියවෙන්නේ අතීත රූපවල විකාරයටපත් වීමක් නැහැ. හේතුව ඒවා හටගෙන පැවතිලා බිඳිලා ගියා. ඒවා නැවත හැට ගැනීමක් නැහැ. ඒ වගේම තමයි උප්පාද ඨිති භංග කියන සනත්‍රය තුලත් විකාරයටපත් වීමක් නැහැ. හටගත්ත ධර්මයේ පැවතිලා බිඳිලා යනවා. ඒක තමයි ඒ ධර්මයේ ස්වභාවය. එතකොට විකාරයටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙන මොන ධර්මවලද? අනාගත ධර්මවල. තවම හට නොගත් ධර්මවල තමයි මේ විකාරයට පැමිණීම සිද්ධ වෙන්නේ. ඒක මේ විදිහට තේරුම් කරගන්නට ඕන. දැන් උදාහරණයක් වශයෙන් කියනව නම් මෙතන කවුරු හරි ගිනි පෙට්ටියක් තියලා තියෙනවා. ගිනි කූරක් සහිතව ගිනි පෙට්ටියක් තියලා තියෙනවා. මම කියනවා 9ට ඇවිල්ලා මම මේ ගිනි කූර පත්තු කරනවා කියලා. එතකොට 9ට ඇවිල්ලා මං ගිනි කූර පත්තු කරනවා කියලා මෙතන ගිනි පෙට්ටියක් තියලා තියෙනවා. එතකොට මම 9ට එනකොට කවුරු හරි මේ ගිනි කූරේ තියෙන වෙඩි බෙහෙත් ටික අයින් කළා තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි වෙනසක් කළා තියෙනවා. එහෙම වුණොත් මේ ගිනි කූර ගිනි දැල්ල කියන එක 9ට හට ගන්න පුළුවන්ද? හට ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම එහෙම නැත්නම් මේ ගිනි කූරේ තියෙන වෙඩි බෙහෙත් ටික යම් කිසි වෙනසකටපත් කරලා තියෙනවා. එතකොට වෙනසකටපත් කරලා තිබුණොත් මේකේ තිබිච්ච ප්‍රකෘති ස්වභාවයෙන් නෙමෙයි ගිනි දැල්ල හටගන්නේ වෙනත් ආකාරයකට. අන්න ඒ වගේ මේ විදියට පවතිමින් පවතින රූප පරම්පරාව ඒ උපමාව හරියටම ගැලපුන්නේ නැහැ ආසතුන් ඈ. ඒ උපමාව හරියටම ගැලපුන්නේ නැහැ. මම වෙන උපමාවකින් විස්තර කරන්නම්. මේ විදියට තව උපමාවක් ගන්නම්. දැන් අපි දවල් 12ට විතර දාඩිය දාමින් පවතිනවා. දාඩිය දාමින් පවතිනකොට අපේ ශරීරයේ තියෙන්නේ උණුසුම් ගතියක්. දාඩිය දාමින් පවතිනකොට ශරීරයේ උතුජ රූප කලාප තමයි පවතින්නේ. එතකොට අපි කාමරය ඇතුළට ගිහිල්ලා එයා කන්ඩිෂන් එක ඔන් කරගන්නවා. ඔන් කරගත්තයින් පස්සේ මොකද වෙන්නේ? අපේ ශරීරය සිසිල් වෙනවා. එතකොට අතීත රූප නෙවෙයි වෙනස් උනේ හට ගන්න රූප. එතකොට මං එයා කන්ඩිෂන් එක ඔන් කරේ නැත්තම් දිගටම පවතින්නේ උණුසුම් සහිත රූප ධර්ම. එයා කන්ඩිෂන් එක ඔන් කරපු නිසා උණුසුම් රූප සන්තතිය නතර වෙලා සිසිල් රූප සන්තතිය හට ගන්න පටන් ගත්තා. මෙන්න මේ විදියට වෙනස් වීමටයි රුප්පණය කියලා කියන්නේ. හටගනිමින් පවතින රූප පරම්පරාව විරුද්ධ ප්‍රත්‍යයන් නිසා එකතු වුණොත්, විරුද්ධ ප්‍රත්‍යයන් නිසා ගැටුණොත් හටගනිමින් තිබිච්ච ස්වභාවයෙන් අන්න වූ ස්වභාවයකට හටගන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි රුප්පණ ලක්ෂණයේ වෙනස් වීම කියලා කියන්නේ. අපි ඒක පාලියෙන්ම ටිකක් විස්තර කරගන්න බලමු. වර්තමාන මොහොතේ ආසතම උප්පාද ඨිති භංග කියන අවස්ථා තුන තියෙන්නේ. ඒකෙදි උප්පාදයට පැමිණි ධර්මය පැවතිලා බිඳිලා යනවා. ඒකේ වෙනස් වීමක් කියලා තවත් අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ ධර්මයක තියෙන්නේ උප්පාද අවස්ථාව, ඨිති අවස්ථාව, භංග අවස්ථාව කියන අවස්ථා තුන විතරයි. ෂණය වශයෙන් ගත්තී. ආසතුන් කියන එක අර සන්තති වශයෙන් ගත්තොත් ඒක එනවා ආසතුන්. ඛන වශයෙන් ගත්තොත් එන්නේ නැහැ. ආසතුන් මොනවා හරි ප්‍රශ්න තියෙද? ඛන පච්චුප්පන්න. ඒ කියන්නේ අතීත ධර්ම කියලා කියන්නේ උප්පාද ඨිති භංග කියන සනත්‍රයට පැමිණිලා නිරුද්ධ වෙලා ගියපු ධර්ම.
වර්තමාන ධර්ම කිව්වේ උපාද ඨිති භංග කියන සනත්‍රය තුල පවතින ධර්ම. අනාගත ධර්ම කියලා කිව්වේ උපාද ඨිති භංග කියන සනත්‍රයට මැත්තේහි පැමිණෙන ධර්ම. මොනවාරි ගැටලුවක් තියෙද අසතුන්? ඉපදීම පැවතීම උපාද ඨිති භංග කියන අවස්ථා තුනම වර්තමාන අසතුන්. ඔව්. උපාද ඨිති භංග කියන අවස්ථා තුනම එකතු කළා තමයි වර්තමාන ධර්මය හැටියට ගන්නෙ. ඨිති අවස්ථාව විතරක් නෙවෙයි. උපාද ඨිති භංග කියන අවස්ථා තුනටම කනපච්චුප්පන්න වර්තමාන කාලය හැටියට තමයි ගන්නෙ. ඒ උපාද ඨිති භංග කියන අවස්ථා තුනෙන් ඉක්මිලා ගියපු ධර්ම අතීත ධර්ම, ඒ උපාද ඨිති භංග කියන අවස්ථා තුනට නොපැමිණි මැත්තේහි පැමිණෙන ධර්ම අනාගත ධර්ම. එතකොට අතීත ධර්මයන්ගේ වෙනස් වීමක් නැහැ. ඒවා හටගෙන නිරුද්ධ වුණා. වර්තමාන ධර්මයන්ගේ වෙනස් වීමකුත් නැහැ. හටගෙන පැවතිලා බිඳිලා යනවා. අනාගතයේ උපදින්න තියෙන ධර්මයන්ගේ වෙනස් වීමක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඒ උපදීම වෙනස් වෙන්නේ ප්‍රත්‍යනානත්වයේ මත. ඒ කියන්නේ යම්කිසි ප්‍රත්‍යක් නිසා රූප පරම්පරාව හටගනිමින් පවතිනකොට ඒ ප්‍රත්‍යයට විරුද්ධ ප්‍රත්‍යක් සමග එකතු වීම සිද්ධ වෙනවා. එකතු වීම සිද්ධ වෙනකොට හටගනිමින් පැවතිච්ච ආකාරයෙන් වෙනස් ආකාරයකින් තමයි රූප හටගන්න පටන් ගන්නෙ. ඒක අර උපමාවෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ රස්නෙන් දාඩිය දදා ඉන්නකොට උතුජ රූප පරම්පරාව උණුසුම් සහිත රූප පරම්පරාවක් පවතින්නේ. එයා කන්ඩිෂන් එක ඔන් කරාම අර උණුසුම් ගතියට විරුද්ධ වූ සීතල රූප හට ගන්න පටන් ගන්නවා. එතකොට උණුසුම් රූප සංතතිය නිරුද්ධ වෙලා සීතල රූප හට ගන්න පටන් ගන්නවා. ඒ වගේ අදහසක් තමයි රුප්පණය කියලා කිව්වේ. ඒක අසතුන් අපි තව ටිකක් විස්තර කරගන්න රේරුකාන් සන්නාංශේ විස්තර කරපු ආකාරයත් පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ වර්තමානයේ පවතින එක වෙනස් කරන්න බෑ කියන එක හටගත්ත හේතුන් හින්දා කියලා ඔව්. ඒ කියන්නේ උපාද ඨිති ආසතුන් අන්නේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ මම දන්නවා කියන තැන ඉඳගෙන නෙවෙයි අපි මේ පන්ති කරන්නේ. අපි හැමෝම ඉගෙන ගන්න අය. ඒ හින්දා ප්‍රශ්න අහන්න එහෙම බය වෙන්න එපා. නිදහසේ ප්‍රශ්න අහන්න. අපි දන්නවා නම් ඒකට උත්තරේ මේ වෙලාවෙම කියනවා. දන්නේ නැත්තම් පොතකින් බලලා කියන්න පුළුවන් නම් එහෙම උත්තරේ කියනවා. එහෙමත් තේරෙන්නේ නැත්නම් වැඩිහිටි සාන්නස් කෙනෙක්ගෙන් දැනගෙන හරි උත්තරේ කියලා දෙන්නම්. එහෙනම් ප්‍රශ්න අහන්න ආසතුන් මම ඒ කරුණ දන්නව නම් දැන් කියලා දෙනවා. දන්නේ නැත්නම් වෙන විදිහකින් හරි කියලා දෙනවා. එතකොට ආසතුන් උපාද ඨිති භංග කියන අවස්ථාවට පැමිණි ධර්මය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. උපාද ඨිති භංග කියන අවස්ථාවට පැමිණි ධර්මය ඉබේමයි නිරුද්ධ වෙලා යන්නේ. ඒක තමයි ඒ ධර්මයේ ස්වභාවය. ඒක ධර්මයේ ගතියක්. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවයක්. ඒ කියන්නේ උපාදයට පැමිණි ධර්මය කාටවත් බෑ ඨිතියට නොපැමිණි උපාදයෙන් අයින් කරන්න. ඒ කියන්නේ භංගයට නොපැමිණි කාටවත් බෑ අයින් කරන්න. ඉපදුනා නම් ඨිතිය භංගය කියන අවස්ථා දෙකට පැමිණෙනවම තමයි. හට ගන්නව පවතිනව නිරුද්ධ වෙලා යනවා. හට ගන්නව පවතිනව නිරුද්ධ වෙලා යනවා. මේ උපාද ඨිති භංග කියන සනත්‍රය මාරු කරන්න දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත කිසිම කෙනෙකුට බෑ. හටගත්ත ධර්මය අනිවාර්යෙන්ම පැවතිලා බිඳිලා යනවා. ඒකේ ධර්මයන්ගේ ස්වභාවය. ඒකයි කිව්වේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් ඇත්තේය, ජරාවක් ඇත්තේය, බිඳීමක් ඇත්තේය. හරිනේ. එහෙම වෙනසක් තියෙනවා ආසතු. ඒකේ ධර්මය ඇතුළෙම වෙනසක්. නමුත් මෙතන රුප්පණය කියලා කියන්නේ හට ගන්න තියෙන රූපයන් වෙනස් වීම ගැන. ඒ කියන්නේ උපාද ඨිති භංගේ ඒ වෙනස් වීම තියෙනවා. ඒකයි ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ ඉපදීමේ පටන් මරණය කරා යෑමක් තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්මයට අදාළ ජීවිත කාලයේ පවතිනවා, පැවතිලා නිරුද්ධ වෙලා යනවා. ඒක වෙන විකාරයකටපත් වෙන්නේ නැහැ. හරිනේ. ඒ පිළිබඳව අසතුන් මෙතන වෙනස් වෙනවා කියලා කියන්නේ හටගත්ත ධර්මයේ වෙනසක් නෙවෙයි.
හටගන්න තියෙන ධර්මයන් ප්‍රත්‍ය වෙනස් වීම නිසා වෙනස් අයුරකින් පහළ වීමට තමයි වෙනස් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අනාගතේ හටගන්න තියෙන ධර්මයන් එහෙම නැත්නම් හටගනිමින් තියෙන රූප පරම්පරාව ඒ රූපය උපදවන ප්‍රත්‍ය ටික වෙනස් වීම නිසා වෙනත් අයුරකින් හට ගැනීමට තමයි මෙතන රුප්පණය වෙනස් වීම කියලා කියන්නේ. අපි ආසතම ඒක තව ටිකක් රේරුකාංශාන්නාංශයේ රූපය පැහැදිලි කරන ආකාරයත් පොඩ්ඩක් කියලා බලමු. 45 පිටුව. අභිධර්මයේ මූලික කරුණු පොතේ 45 පිටුව. රේරුකාංශාන්නාංශයතුන් හොඳටම ධර්මදර ප්‍රායෝගික පරියත්ති ධර්මදර උතුමන් වහන්සේ කෙනෙක්. ඒ හින්දා හැම වෙලාවෙම උන්වහන්සේගේ අදහස් වල පිහිටලා ඉගෙනීම කරනවා නම් අපිට ඒක යහපත්. ඒ හින්දා රූපය යනු නොයෙක් අර්ථයන්හි වැටෙන නාමයකි. බොහෝ සෙයින් රූප යන නම විවහාර කරනුයේ ශරීරවලටය. ශරීර යන නමද ලෝකයෙහි බොහෝ සෙයින් විවහාර කරනුයේ දෙව් මිනිස් ආදී ජීවීන්ගේ ශරීරවලටය. නමුත් මෙහි ශරීරයයි කියනුවේ දිග් බව, කෙටි බව, වට බව, සතරස් බව ආදී සටහන් නැත්තා වූද, කුඩා බව, මහත් බව ආදී ප්‍රමාණ ඇත්තා වූද, පැහැයක් ඇත්තා වූද, සත්ව වූද, සත්ව නොවූද සියල්ලටමය. දෙවියාගේ, මිනිසාගේ, තිරිසනාගේ කයද ශරීරයකි. ගලත්, ගසත්, වැලත්, කොළයත්, ගෙඩියත් ශරීරයෝමය. ගින්නත්, දියත්, සුළඟත්, අවුවත් ශරීරයෝමය. චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියා මාත්‍රම වන බැවින් හා සමූහ වී සටහනක් නොදක්වන්නවුන් බැවින් ශරීර නැත්තෝය. චිත්ත චෛතසිකයන් ශරීර නැතියවුන් බව පාලියෙහි කෙසේ සඳහන් වේද කියනවා නම්, දූරං ගමං ඒකචරං අසරීරං. අසරීරං කියන වචනයෙන් චිත්ත චෛතසිකයන්ගේ ශරීරයක් නැති බව දක්වන්නේ. ගුහාසයන් යේ චිත්තං සංඤමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා යන තථාගත වචනයෙන්ද දැක්වේ. එතකොට ඒකත් අර කලින් කියපු චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියාමාත්‍රම වෙන බැවින් හා සමූහ වී සටහනක් නොදක්වුන් බැවින් ශරීර නැත්තෝය කියන වාක්‍යය දල්හීය වාක්‍යයක්. ඒක රේරුකාංශාන්නාංශ විස්තර කරන්නේ. ඊට පස්සේ දල්හී කරන වාක්‍යය තමයි ගාථාව. එතකොට ගාථාව පාලියෙන් ගත්ත හින්දා ආගම දල්හී කරන වාක්‍යයක්. එතකොට ඇයි මම මෙහෙම කිව්වේ චිත්ත චෛතසික වලට ශරීරයක් නැහැ කියලා? ඇයි මම මේ විදියට ලිව්වේ? පාලියෙහි මෙන්න මෙහෙම තියෙනවා, දූරං ගමං ඒකචරං අසරීරං. බුදුරජාණන් වහන්සේ අසරීරං ශරීරයක් නැහැ කියලා දේශනා කරලා තියෙන නිසා තමයි මම කලින් චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියාමාත්‍රම වෙන බැවින් හා සමූහ වී සටහනක් නොදක්වන්න වුන් බැවින් ශරීර නැත්තෝය කියලා ලිව්වේ. අන්න ඒකට තමයි දල්හීය වාක්‍ය, දල්හී කරන වාක්‍ය යන තථාගත වචනයෙන්ද දක්වේ. රූප පරමාර්ථ වූ පඨවි ආදීහු ක්‍රියාවන නමුත් බොහෝ ගණනක් එක්තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍රව්‍යයක් ඇතිසේ දක්වන්නෝය. ඒ කියන්නේ රූප පරමාර්ථ ධර්මයන්ගේ ද්‍රව්‍යයක් හෝ දෙයක් හෝ නැහැ. නමුත් රූප කලාප රාශියක් අවකාශයේ හටගත්තාම ඒ රූප කලාප සමූහය නිසා සිතට වැටහෙනවා දෙයක් ද්‍රව්‍යයක් ලෙස. ලෝකෙහි ද්‍රව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ලම පඨවි ආදී ධාතුන්ගේ සමූහයෝය. එතන තියෙන්නේ සත්‍ය වශයෙන් තියෙන්නේ පඨවි ධාතු ආදී රූප පරමාර්ථ ධර්ම සමූහයකි. ද්‍රව්‍ය හෙවත් ශරීර පරමාර්ථ වශයෙන් ඇතියක් නොවේ. ඇති සැටියට පෙනෙන ද්‍රව්‍යයක තතු සොයන්නෙකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පඨවි ආදී ධාතු සමූහයකි. ඒවා ද්‍රව්‍ය නොවතුදු ශරීර නොවතදු ශරීරයක් ලෙස පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට විවහාර කරන රූප යන නාමය ඒවාටද කියනු ලැබේ. පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවදෑරුම් වෙති.
ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නොලබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නොදත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන්ම දත යුතු වන බැවින් නාමයයි කියනු ලැබේ. එතකොට පරමාර්ථ ධර්ම 82න් චිත්ත චෛතසික නිර්වාණ කියන පරමාර්ථ ධර්ම 54ට නාම ධර්ම කියලා කියනවා. බොහෝ ගණනක් එක්තැන් වූ කල්ලි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපයයි කියනු ලැබේ. කොටින් කියතහොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූප ධර්මයෝය. මේ එක්තරා ක්‍රමයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි. තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ රූප යන වචනය විස්තර කර තිබෙන්නේ ගැඹුරු ක්‍රමයකිනි. රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති වුච්චති යනු තථාගතයන් වහන්සේ විසින් රූපය විග්‍රහ කරන ලද ආකාරයයි. මහණෙනි රුප්පණය වන බැවින් රූප නම් වේය යනු එහි තේරුමයි. දැන් දත යුත්තේ රුප්පණය යනු කුමක්ද කියාය. දම්සෙනවි සරියුත් මහතෙරුන් වහන්සේ රුප්පති යන තථාගත වචනය කාම සූත්‍ර වර්ණනා කිරීමේදී වර්ණනා කර තිබෙනුයේ කුප්පති ගට්ටීයති පීලීයති යන වචන වලිනි. ඒ වචනවල තේරුම කිපේය විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබාය විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබාය යනුයි. එහි සැටියට රූපය කවරෙක්දැයි කියතහොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියාය. එහි විරුද්ධ ප්‍රත්‍ය නම් සීතෝස්නාදියයි. රූපයාගේ කිපීම වනාහි නයාගේ කිපීම කොටියාගේ කිපීම රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය වාතය කිපුණේය පිත කිපුණේය යනාදීන්හි කියවෙන කිපීම බඳු කිපීමකි. ඒ කිපීම විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලැබීමේ හා පෙළනු ලැබීමේ ප්‍රතිඵලයකි. චිත්ත චෛතසිකයන් ඊතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍රහාරයකට ලක්වීමට තරම් කාලයක් නොපවත්නා බැවින්ද ඒවායේ රුප්පණයක් නැත. රූපයාගේ ජීවන කාලය සිතේ ජීවන කාලයට වඩා 11 ගුණයක් දික් බැවින් විරුද්ධ ප්‍රත්‍යාගේ ප්‍රහාරයට ඒවා ලක්වේ. එබැවින් රුප්පණයක් ඇත්තේ රූපයන්හි පමණකි. රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි. විරුද්ධ ප්‍රත්‍යාගේ ප්‍රහාරයට ලක් වූ රූප කලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදීමට අසමත් වෙයි. ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නැමැති විරුද්ධ ප්‍රත්‍යය සැපුණහොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා සමන වූ දියාරු රූප කලාපයෝය. මෙහි කිපීමයයි කියන ලදුවේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමටය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නොවේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පණයේ ඵලයකි. රුප්පණය රූපයාගේ අවස්ථාන්තරයකට පැමිණීමයයි ගැනීම ධර්ම විරෝධය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උප්පාද ඨිති භංග කියා අවස්ථා තුනකි. සතරවන අවස්ථාවක් ඒවාට නැත. සීතෝස්නාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්නාකාරයකට අන්න අවස්ථාවකට පැමිණේ යයි කියතහොත් එය රූපයාගේ සතරවන අවස්ථාවක් ඇති බව කීමය. එබන්දක් නොලබෙන බැවින් එසේ නොගත යුතුය. ඒ කියන්නේ හටගත් රූපයේ වෙනසක් නෙවෙයි. මෙය තේරුම් ගැනීමට තරමකට අමාරු ගැඹුරු කරුණකි. මෙය මෙපමණ දිකට කියන ලදුවේ බොහෝ පොත්වල දවුල් කර තිබෙන බැවිනි. මෙය නැවත නැවත කියවා හොඳින් කාරණය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා.
ඒ හින්දා ටිකක් ගැඹුරු කරුණක්. ඒක තවදුරටත් ඒ කරුණු කාරණා ටික කියවලා අපි තේරුම් ගන්නට උත්සාහ කරමු. අපි එන හවසට ඊළඟ කොටස කතා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු